SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් අද 2020 අගෝස්තු 2 ඉරිදා සිරස්තල බන්ධනාගාර රැඳවියන්ට සැපදුන් සම්පායෝ දින 11කට පසු පොලිස් අත්අඩංගුවට පාතාල නායක අංගොඩ ලොක්කාගේ ඉඩම් ජාවාරමකුත් හෙළිවේ. පාකිස්තානයේ නිෂ්පාදිත නවීන ගිනිඅවි 4ක් අත්තිඩියෙන් සොයාගැනේ. අගමැති සමග සාකච්ඡා සාර්ථකයි. වරාය සේවක වර්ජනය අවසන්. අග්‍රාමාත්‍යවරයාගේ තීන්දුව තීරණය විශ්වාස කරමින් මහමැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අද මැදියම් රැයෙන් අවසන්. කොවිඩ් ආසාදිත මව බිහි කළ බිලිඳාට කොවිඩ් වැළඳී නැතැයි තහවුරු වේ. තවත් කොවිඩ් රෝගීන් 75ක් සුවය ලබා පිටවය. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to රේසරය හරිම සුමුදුයි. ධනසිරි අමරතුංග අංක 2 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කොළඹ දිස්ත්‍රික්කය. From Other Therana, this is Other Therana Prime Time with Vasanthi Nanayakara and Sankar Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් රැඳවියන්ට සුව පහසුකම් සැලසීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීම සඳහා වරින්තු නිකුත් කර තිබියදී සැඟව සිටි මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ අද අත්අඩංගුවට ගැනුණා. බුද්ධි තොරතුරක් මත කුරුණෑගල ප්‍රදේශයේදී පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගැනුණේ වරෙන්තු නිකුත් කර දින 11කට පසුවයි. මේගමුව බන්ධනාගාරයේ රැඳවියන් කිහිප දෙනෙකුට සැප පහසුකම් සැපීම සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ප්‍රධාන ජේලවරුන් දෙදෙනෙකු සහ ජේලවරයෙකුට චෝදනා එල්ල වුණා. ඒ සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝගේ වැඩ තහනම් කෙරෙනු අතර නීතිපතිවරයාගේ උපදෙස් මත ඔවුන් සිව්දෙනා අත්අඩංගුවට ගැනීම සඳහා මේගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරින්තු නිකුත් කෙරුණා. ඒ පසුගිය 22 වනදායි. වරින්තු නිකුත් කිරීමෙන් පසු අවස්ථා දෙකකදී සැසු සැකකරුවන් තිදෙනා අධිකරණයට මාරු වුවද අනුරුද්ධ සම්පායෝ නීතිය ඉදිරියට පැමිණියේ නැහැ. වරින්තු නිකුත් කර දින ගණනක් ගත වුවත් සම්පායෝ අත්අඩංගුවට ගැනීමට අසමත් වීම සම්බන්ධයෙන් පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ දැඩි දෝෂ දර්ශනයටද ලක් වුණා. ඒ සඳහා ඉතිහාසයේ පළමු වරට අපරාධ විමර්ශනයක් සම්බන්ධයෙන් ජනතාවට කරුණු පැහැදිලි කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවක්ද පැවැත්වුවා. ලබන ගහරුවදින අඩු වෙනවා. ඒ වෙනුවට එක්කෝ සම්පාය වල්ලන්න ඕනේ. එක්කෝ සම්පාය වල්ලන්න බැරි හේතුව කියන්න ඕනේ. මෙවන් පසුබිමක මේගමුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇතුළු කණ්ඩායමක් විසින් ලද බුද්ධි තොරතුරක් මත සිදු කළ මෙහෙයුමකින් අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානයේ අද පස්වරුවේ නිවේදනය කළා. කුරුණෑගල ශාන්තානා විදුහල අසලදී අද පස්වරු 3:35ට පමණ සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මූලස්ථානය සඳහන් කළේ. පොලිස් කොත්තුමාට සකා බාර වෙන්නේ. මට මෙච්චර නීතිපති දෙපාර්තමේන්තුවට ගැහුවට පරිකල්ල හැංගිලා හිටියා. සාහිත්‍ය හැංගිලා හිටියා. නමුත් මම බාර වෙන්න ජනාධිපතිතුමා නිසා මේ සම්පූර්ණ මට වැරදි වැඩක් කරන්නේ. මම බාර නැතුව හිටියේ ඇපිල් කෝට් තීන්දුවට බේරගන්න. අනතුරුව සැකකරු මේගමුව පොලිස් ස්ථානයේ වෙත රැගෙන යනු ලැබුවා. ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙන යාමට නියමිතයි. මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස හැඳින්වෙන අංගොඩ ලොක්කා සිදු කළ මහා පරිමාණ ඉඩම් ජාවාරමක් අනාවරණ කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය අද සමත් වුණා. එම තොරතුරු හෙළි කරගෙන ඇත්තේ අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී. අයිතිකරුවන් බීගන්වා බලහත්කාරයෙන් ඉඩම් අත්පත් කරගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක අංගොඩ ලොක්කා නිරත ඇති බවයි හෙළි වී ඇත්තේ.
තොරතුරු හෙළිකරගත් කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රදේශීය සභාවට අයත් බ්‍රැන්ඩියාවත්ත ප්‍රදේශයේ භූමියක් නිරීක්ෂණය කිරීමට බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාද අද එක් වුණා. මේ සම්පූර්ණ වෙල්ලා මේක ඔක්කොම ෆිල් කරලා සර් වරින් වර දැන් මෙතන පර්චේස් 3 ගානේ එක බ්ලොක් එක ගානේ ගෙවල් හදලා මේගොල්ලෝ විකුණලා දිනවා ලක්ෂ 43 ගානේ. ඒවයි කීයක් විකුණලා? සර් ඒ වගේ ගෙවල් 7ක් තියෙනවා සර්. ඒකෝට දැනට මේකට සම්බන්ධතාවයක් තියෙනවා සර් අංගර ලොක්කද. දැන් මෙයා තමයි මේක කියන්නේ. ඔව්. මේ තමයි එන්නේ. මෙයා ගොඩගරන් සම්බන්ධ වෙලා තියෙනවා. අංගොඩ ලංකාවේ උපදෙස් පරිදි මේ ගොඩගරන් සම්බන්ධ වුණා. දැන් ඒ කියන්නේ විකුණුම් කරු කියලා බොරු ඔප්පු හදලා ගහලා ඇත්ත ගේම් එක. ඒක ඔක්කොම හොයලා ඉවරලා මෙයා සේරම රාජසන්තක කරන්න අවශ්‍ය කර ක්‍රියාමාර්ග යනවා කියන්නේ. මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ භූමියක්ද පරීක්ෂාවට ලක්කොට එහි පදිංචිව සිටි යුවලක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය ක්‍රියා කළා. මේ අල්ලගත්තු පර්චේස් 917 අද දවසේ මූල්‍ය වටිනාකම අරන් බැලුවොත් කෝටි 50ක් පමණ එනවා. මුදල් විසුද්ධිකරණ පන්ති යටතේ මේ සියල්ලම රාජසන්ත කිරීම සහ එහෙම නැත්නම් මේ වගේ සැබෑ හිමිකරුවන්ට නැවත ලබා දීමට ක්‍රියාමාර්ග ගන්නවා. අත්තිඩිය ඉදිගහදෙනිය ප්‍රදේශයේ අලමාර්ගයකට යාබද කැලෑ ප්‍රදේශයක දමා ගොස් තිබූ කැල්පොයින්ට් 30 වර්ගයේ නවීන පිස්තෝල 4ක් සහ මැගසින් 8ක් සොයා ගැනීමට කොළඹ අපරාධ කොට්ටාශය අද සමත් වුණා. එම අවි පාකිස්තානයේ නිෂ්පාදිත ඒවා බවයි හෙළි වී ඇත්තේ. පොලිසිය සැකපල කරන්නේ රිමාන්ඩ් බහරේ සිටින කොස්ගොඩ තාරකගේ ගෝලයෙකු වන බඩෝවිට රජිත නොහොත් ලොකුට පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරියෙකු විසින් ලබා දුන් පිස්තෝල 4 මෙය වන්නට ඇති බවයි. මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහාය දුන් චෝදනා මත පසුගියදා අත්අඩංගුවටපත් පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක සමන් වසන්ත කුමාර සන්තකයේ තිබියදීද පසුගියදා පිස්තෝලයක් සොයාගෙන තිබුණා. මේ අතර හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් සහ මත් පෙති 300ක් සමග 35 හැවිරිදි කාන්තාවක් සහ තවත් අයෙකු බෙල්ලන්විල විහාරය අසලදී බොරලස්කම පොලිසිය විසින් අද අත්අඩංගුවට ගැනුණා. මීගමුව බන්ධනාගාරයේ ජේල නිලනිවාස පිටුපස උණපඳුරක් අසල තිබී T56 උණ්ඩ 13ක්ද අද සොයා ගැනුණා. ඒ මීගමුව බන්ධනාගාරයේ මීගමුව පොලිසියට කළ දැනුම් දීමක් මතයි. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් විදෙස් රටකට පැමිණීමේ සූදානමක් ඇතැයි පවසමින් ඊට එරෙහිව දින 5කට ආසන්න කාලයක් වරාය වෘත්තීය සමිති ක්‍රියාත්මක කළ සත්‍යග්‍රහය හා වැඩවර්ජනය අද අවසන් කෙරුණා. ඒ අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙසයි. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් විදෙස් රටකට පැවරීමේ සූදානමක් ඇතැයි පවසමින් වරාය වෘත්තීය සමිති 23ක් එක්ව සත්‍යග්‍රහයක් ආරම්භ කළේ ඉකුත් ජූලි 29 වනදායි. වරාය ප්‍රධාන මාර්ගය අවහිර නොකරන ලෙසට සහ අවට රාජ්‍ය ආයතනවලට ඇතුළුවීමත් වළක්වාලමින් සත්‍යග්‍රහයේ නිරත වරාය සේවකීන් වෙත ඒ පස්වරුවේ අධිකරණ නියෝගයක්ද නිකුත් කළ අතර පොලිසිය විසින් වෘත්තීය සමිති වෙත එම නියෝගය දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව අවහිර කර තිබූ වරාය පිවිසුම් මාර්ගය ඊයේ රාත්‍රියේ විවෘත කිරීමට අදාළ වෘත්තීය සමිති පියවර ගත්තේ මෙලෙසින්. මෙම වර්ජනය සම්බන්ධයෙන් ඊයේ හිනිදුම මාපලගම පැවති ජනහමුවේදී අග්‍රාමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළා. සාකච්ඡාවෙන් ආරම්භ කළා සාකච්ඡාව කඩාකප්පල් වුණු විතරයි වර්ජනය කරන්නේ. අද වර්ජනය ආරම්භ කළා සාකච්ඡා ඉල්ලමින් ඉන්නවා. මැතිවරණයක් තියෙද්දි මේකේ පිටිපස්සේ කවුද බලවේගය කියන එක අපිට සොයන්න සිද්ධ වෙනවා කියන එකත් අපි කනගාටුවේ මතක් කරන්න ඕනේ. ඉතින් මම ඉල්ලනවා මේ අයගෙන් අපිත් එක්ක සාකච්ඡා කරන්න එන්න. යනු අද උදෑසනත් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කළ අතරවාරයේම වරාය වෘත්තීය සමිති නියෝජිතයින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවකට එක්වුණා. ඒ තංගල්ල කාල්ටන් නිවසේදී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කෙරුණේ එම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙසයි. මේ වෘත්තීය අරගලයට මුල මෙන්න මේ කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍යවරයා කිව්වා මොනම විදිහකටවත් මේ පසුගිය කැබිනට් වාරයකදී මෙවන් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් නොකළ බවත් එසේ ඉදිරිපත් වනවා නම් මොනම හේතුවකටවත් ඒක අනුමත නොවෙන්නට කටයුතු කරන බවත් එතුමා අපිට ප්‍රකාශ කළා. මේක හදපු වුන්ට අපි කියනවා තොපිට වඩා අපි බලවත්. ඒක අපි කියනවා. මේක ආය මේ මාතෘභූමියේ කැබිනට් එකකට පත් කරන්න තියා හිතන්නවත් එපා කියන පණිවිඩයත් අපි දෙනවා. හැබැයි පසුගිය රජයත් එක්ක ගහපු ගිවිසුම් තියෙනවන ඒ පිළිබඳව සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. ඒ සාකච්ඡාවේදී මොනම හේතුවකටවත් නැගෙනහිර පර්යන්තය අපිට අහිමි කිරීමේ වැඩපිළිවෙලක් නැහැයි කියන ස්ථාවරයතුමා අපිට දරුවත් කළා. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය සහ තීන්දුව තීරණ විශ්වාස කරමින් తాවකාලිකව අපේ වෘත්තීය ක්‍රියාමාර්ග අත්හිටවනවා. අනතුරුව වරාය පරිශ්‍රයේ සත්‍යග්‍රහය පැවති අට්ටාලයේද එම ස්ථානයෙන් ඉවත් කිරීමට ඔවුන් පියවර ගත්තා. 2020 මහ මැතිවරණයේ සියලු පූර්ව ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අවධාරණය කරන්නේ මෙවර මහමැතිවරණයේ ඡන්ද විමසීම සෞඛ්‍යාංශ නිර්දේශ කළ පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව පවත්වන බවයි. 2020 මහමැතිවරණයේ ඡන්ද විමසීම අගෝස්තු 5 වනදා බදාදා පෙරවරු 7 සිට පස්වරු 5 දක්වා පැවැත්වෙනවා. අද විශේෂ මාධ්‍යමයක් පැවැත් වූ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඡන්දදායකයින් සිය ඡන්දය භාවිත කළ යුතු ආකාරය පැහැදිලි කළා. ඔබ කැමති නම් දේශපාලන පක්ෂයකට ඡන්ද දෙන්න. එම පක්ෂයේ සලකුණ ඉදිරියේ තියෙන කුඩා ඉඩ කොටසේ ඔබට කතරය ලකුණු කරන්න පුළුවන්. එකම එක කතරයයි හැබැයි. ඔබ ස්වාධීන කණ්ඩායමකට දෙනවා නම් මේ පහත කොටසේ ස්වාධීන කණ්ඩායම් වල නම් සහ අංක තියෙන. ඒවට ඒ ලකුණ ඉස්සරහින් කතරයක් දාන්න. එකම එක කතරයයි. වෙනත් සලකුණු භාවිතා කරන්න එපා. ඔබට මනාප දෙන්න පුළුවන් උපරිම 3යි. අවශ්‍ය නම් එකක් දීලා නවත්තන්න පුළුවන්. නැත්නම් දෙකක් දීලා නවත්තන්න පුළුවන්. නැත්නම් 3ක් පමණක් දෙන්න පුළුවන්. ඔබට මනාප විතරක් ඔබ ලකුණු කරොත් මේ කෑල්ලේ ඡන්දේ ලකුණු කරන්නේ නැතුව ඒව ගණන් කිරීමෙන් ඉවත් කරනවා. මෙහිදී සභාපතිවරයා අවධාරණය කර සිටියේ මෙවර මහමැතිවරණයේ සෞඛ්‍යාංශ නිර්දේශ කළ පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුකූලව සිදු කරන බවයි. පළවෙනි කරුණ ඡන්ද මධ්‍යස්ථානයට යනට මුහුණු ආවරණය පැළඳගෙන එන්නම අවශ්‍යයි. ඡන්ද මධ්‍යස්ථානයට එනකොට අනිවාර්යයෙන්ම ඔබගේ අත් පිරිසිදු කාරකයකින් අපි පිරිසිදු කරනවා. ඡන්දපොළ ඇතුළේදී ඔබ ආවට පස්සේ පළවෙනි නිලධාරියට ඔබගේ හැඳුනුම්පත පෙන්නලා මුහුණු ආවරණය පසකට කරලා පෙන්නපු වෙලාවෙත් ඊට පස්සෙත් අපි ඔබේ අත් පිරිසිදු කරනවා. එයින් අනතුරුව තමයි ඔබේ ඇඟිල්ල ආලේප කරන්නේ නොමැකෙන තීන්තෙන්. ඒ සඳහා ඔබටම පමණක් භාවිතා කරන ඉටිතවරු කඩදාසි කූරක් අපි භාවිතා කරනවා. ඒ වෙනත් කෙනෙකුට පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔබ ඡන්දපොළට එනකොට ඔබට හැකියාවක් තියෙනවා නම් නිල් පාට හෝ කළු පාට බෝල තුඩු පෑනක් අරන්. එහෙම පෑනක් ඔබ ගෙනාවේ නැත්නම් අපි මේ විස බීජ නාශක දියරෙන් පිරිසිදු කරපු පෑන් ඔබට ලබා දෙනවා ඡන්ද පත්‍රිකාව ලකුණු කරන්න. ඒ නිසා අපේ ඡන්දපොළ තුලදී ඔබට කිසි ආකාරයකින් මෙම වෛරසය ආසාදනය වීමේ හැකියාවක් නැහැ. ඔබ ඡන්දපොළෙන් කිසිවක් ගෙනියන්නෙත් නැහැ වෛරසයක්. ඡන්දපොළ තුලට ගේන්නෙත් නැහැ. අන්තර්ජාතික සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂිත සිව්මහා වාණිජ නගර අතරට හම්බන්තොට දිස්ත්‍රික්කයේ කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් මහා මැතිවරණයට තරඟ වදින හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයින්ගේ ජන හමුවලට සහභාගී වෙමින්. මෙහිදී ජනතාවට සිය ගැටලු ඍජුවම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමටද අවස්ථාව හිමි වුණා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා ජනාධිපතිවරයා අද ප්‍රථමයෙන්ම සහභාගී වූයේ අපේක්ෂක චමල් රාජපක්ෂ මහතා තිස්ස නගරයේ බස් නැවතුම් පොළදී සංවිධානය කළ ජනහමුවටයි. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා. අනතුරුව අපේක්ෂක හර්ෂ උදය කුමාර මහතා ලුණුගම්භීර ප්‍රදේශයේ සංවිධානය කර තිබූ ජනහමුවටත් ජනාධිපතිවරයා සහභාගී වුණා. වැඩ කොටසක් කරලා තියෙන ගොවියෝ ටික තමයි පිටවන්න. අපි ආවුද මේ තියෙන ටික ආරක්ෂක ටික මේ තියෙන ප්‍රශ්න ටික විසඳන්නේ දරුවෝ ටික දක්ෂයෝ. අපේ ජීවිතේ පුංචි හඳුරගේ ශාසනය, බුද්ධ ශාසනය මේවා රැකගෙන මේ දරුවන්ගේ අනාගතය හදන්න වතුර තියෙනවා ෆිල්ටර් වෙන්නේ නැහැ. ෆිල්ටරයක් තියෙනවද? ෆිල්ටර් හයි කරලා අධිශංගම හයි කරේ. මොකද ඒක අපේ වෙලා තියෙන්නේ. අපි ළමයි බොන්නේ මඩ වතුර බොන්නේ. නේවි එකට කියන්නේ. එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අපේක්ෂක මහින්ද අමරවීර මහතා හුංගම බස් නැවතුම් පොළදී සංවිධානය කළ ජනහමුවට ජනාධිපතිවරයා එක් වුණේ ඉන් අනතුරුවයි. ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට පසුව අපේක්ෂක ඩී.වී. චානක මහතා රන්න සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ සංවිධානය කළ ජන රැළියටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී වුණා. අපිට මේ වෙනකොට අපේ ඉන්ටේක් කතා කරලා ඉංග්‍රීසි එකත් එක්ක කතා කරලා ඔයගොල්ලන්ට අසාධාරණ කාටවත් අසාධාරණ නොවන විදියට ඒගොල්ලෝ කරයි. ඒක අනිත් එක 300ක විතර වැඩි කරලා තියෙනවා. ඊට මේ 11 සඳහා මේ උපරිම ප්‍රමාණය
වෙලා තියෙන්නේ. අසාධාරණයක් නොවන විදිහට කරන්න කියලා ඉල්ලීමක් කරනවා. අප මේ මාස 8යි අපි ටිකක් දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඊය ආණ්ඩුව තියෙන කාලේ එක කම්පැනි එකටවත් ස්කෝර් එක ගහලා ගෙවලා තිබුණේ නැහැ. අවුරුදු දෙකකින්. අවුරුදු දෙකකින් ගෙවලා තිබුණේ නැහැ. දැන් ඒක හරි විදියට හදාගෙන යනකොට ඒක හරියනවා. අපිට ගොයන්තේ වල තුන කවන්නේ සල්ලි වලට ගන්න අපිට අවස්ථාව හදලා දෙන්න. ඔය හාබල් එක. ඉදනතුරුව ජනාධිපතිවරයා එක් වුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා තංගල්ල නගර සභාවාසල සංවිධානය කර තිබූ ජනහමුවටයි. අධිකාරී ජනාධිපති මහත්මයාට චමල් රාජපක්ෂ මහත්මයාට නාමල් රාජපක්ෂ මහත්මයාට වසර 5ක කාලයකට ආණ්ඩු බලය ලබා ගන්නා කිසිවෙකුට රටේ අනාගත දරුවන්ගේ දේපල විකුණා දැමීමට කිසිදු අයිතියක් නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අද හම්බන්තොට පැවති ජනහමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා. ඉදිරි මහමැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් රන්න ප්‍රදේශයේ පැවති ජනහමුවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වුණා. අපි බලයට ඇවිල්ලා ආදපු වරාය ගුවන් තොටුපොළ අධිවේගී මාර්ග මේවා සියල්ල විකිණීම සඳහා සූදානම් වුණා. ඒකෙන් වරාය වික්කා. මේ නියෝජනය කරා ඇමතිවරයෙක් ඒ සජිත් ප්‍රේමදාස මහත්මයා. ඒ ඇමතිවරු වචනයක් කතා කරේ නැහැ. දැන් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ පළාත අත්හැරලා කොළඹට ගිහිල්ලා. මේ රටට ආදරය කරන්නේ නැති, පළාතට ආදරය කරන්නේ නැති අය බලයට පත්ුනාම පාර්ලිමේන්තු ගියාම මෙවැනි දේවල් තමයි ඇති වෙන්නේ. කිසිම ආණ්ඩුවකට අයිතියක් නැහැ. අවුරුදු 5කට ඇවිල්ලා අවුරුදු ගණනාවකට පස්සේ ඉපදෙන්න ඉන්න ආපු දරුවන්ට අයිති දේපල විකුණා දමන්න. තමුන්නාන්සේලා ජනාධිපතිවරයෙක් පත් කරා. ඒ ජනාධිපතිවරයා අයිති පක්ෂයට තමයි පාර්ලිමේන්තු බලය ලබා දෙන්න ඕන. එහෙම නැත්නම් වැඩක් කරන්න බෑ. ඒක නිසා මේ තත්ත්වය වෙනස් කරන්න අපි කටයුතු කරන්න. 3/2ක බලයක් ලබා දීමෙන් කිසිදු පක්ෂයකට ආර්ථික ප්‍රශ්න විසඳිය නොහැකි අතර ඉන් සිදුවන්නේ අධිකරණයේ සහ පොලිසියේ ස්වාධීනත්වය අහිමිවීම පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළා. මෙවර මහමැතිවරණයට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයට තරඟවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් ඊයේ පැවැත්වුණේ බත්තරමුල්ල ජයවඩනගම ප්‍රදේශයේදී. දේශපාලනයත් එපා වෙලා තියෙන සමහර අයට. අපි විශාල වැඩ කොටසක් කරා. ඒත් අර හිටපු ජනාධිපතිතුමාගේ වැඩ කටයුතු නිසා ඒ යහපාලනයත් එපා වුණා බොහෝ දෙනෙක්. ඒකට හිතා ගෝඨාභය මහත්තයා අපි තෝරන්නම් එයා ජනාධිපති කරන පිට එක්කෙනෙක් එයා මේ වැඩේ කරයි කියලා. දැන් වෙනකොට එතනත් මොකක්ද සිදු වෙලා නැහැ. අර පරණ ක්‍රමයට බැනලා පුළුවන් ද මේක කරන්න? බණින එකෙන් රැකිය ඇති වෙනවා නම් බඩ පිරෙනවා නම් 3 වේලක් ගන්න පුළුවන් නම් මම මෙතන ඉඳගෙන බයින්නම් හෙට උදේ වෙනකන්. මට බැනලා ආණ්ඩුව එක ඩීල් දානවා කියලා කිව්වොත් රැකිය හම්බුනොත් 3 වේලක් ගත්තොත් මං කියනවා කරුණාකරලා හැම එක්කෙනාම මට බයින්න. මොකද්ද මේ පොහොට්ටුවේ ආණ්ඩුව කරන්නේ මාස 8ක් තිබුණා මේ විසඳන්න. දැන් කියන මේක විසඳන්න පාර්ලිමේන්තුවේ 3න් 2ක් දෙන්න කියලා. පාර්ලිමේන්තුවේ 3න් 2ක් කියලා සැමන්ටින් එකේ මිල අඩු කරන්න බෑ. පාර්ලිමේන්තුවේ 3න් 2ක් දුන්නා කියලා පරිප්පු මිල අඩු කරන්න බෑ. ඇයි 3න් 2ක් ඉල්ලන්නේ? ආපවට ස්වාධීන පොලිස් කොමිෂන් නැති කළා පොලිසියේ ස්වාධීනත්වය අධිකරණය රජයේ සේවා ඔක්කොම ආපහු ස්වාධීනත්වය නැති කරන්න. වත්මන් ආණ්ඩුව දේශ ප්‍රේමීත්වය යන වචනය තමන්ට උවමනා ආකාරයට අර්ථකථනය කරමින් ජනතාව රැවටීමට ලක් කරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ කෝට්ටේ ඊයේ සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින්. සමගි ජන බලවේගයේ නියෝජනය කරමින් මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරගවදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජනහමුවක් කෝට්ටේ ප්‍රදේශයේදී ඊයේ පැවැත්වුණේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. මිත්‍රවරුනි, තමුන්නාන්සලා හොඳින් දන්නවා මේ රජයට පුදුම හැකියාවක් තිබෙනවා මේ දේශප්‍රේමීත්වය කියන වචනය ඕන විදියට හරවලා රටේ ජනතාව මංමුලා කරන්න. එදා මොකක්ද මේ පොහොට්ටු ආණ්ඩුව කිව්වේ? ටුට්ටු දෙකට චීනට වික්කයි කිව්වා. හම්බන්තොට ජාත්‍යන්තර වරාය කිව්වද නැද්ද? මැතිවරණයේදී කිව්වා අපි ඒක වෙනස් කරලා දේශීයත්වයට මුල් තැන දෙනවයි කිව්වා. මොකද උනේ? ආණ්ඩුව වෙනස් වුණා විතරයි. අර චීන හම්බන්තොට වරායේ ගිවිසුම කිසිම වෙනසක් කරන්නේ නැහැ. ඒ විදිහටම අපි ඉදිරියට කරගෙන යනවයි කියලා මැතිවරණ පොරොන්දුව කඩ කරා. මැතිවරණ කාලෙකට එක පොරොන්දු මාලාවක් ඉදිරිපත් කරනවා. මැතිවරණය අවසන් වුණු වහාම ඒ අයව පත් කරගත්තු කණ්ඩායම සහ මුලින්ම අනාථ කරනවා.
රට ගොඩනැගිය හැකි නව ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය 3/2 බලය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙත ලබා දෙන ලෙස එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මහ මැතිවරණයට පෙර එම පක්ෂය පැවැත් වූ අවසන් මාධ්‍ය හමුවට අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ ව්‍යවස්ථාව අතරා විදියට විකෘති වෙලා තියෙන ව්‍යවස්ථාවක්. ඉතින් ඒක නිසා අපි නව ව්‍යවස්ථාවක් හදන්න ඕන. ඒ වගේම විධායකයත් ව්‍යවස්ථාදායකයන් අතර ගැටුම් ඇති නොවන විදිහේ ව්‍යවස්ථාවක් විය යුතුයි. If the people want a good solid constitution for this country, they should give us 2/3. If we think we should have a less cabinet members, it have to be strictly mentioned in the constitution and not allowed to violate it through another clause. But we are not going to form a alliance parliament with any other parties at the moment. මේ මහා මැතිවරණයත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු සන්ධානය ජයග්‍රාහීව අවසන් කරනවා. ඔබතුමා වෙන හැම ද්වාරයකම මේ పూర్ව ඡන්ද ප්‍රතිඵලයක් ප්‍රකාශ කරනවා. අද ඒක මග හැර ගියා. මම ශාස්ත්‍රකාරයෙක් බවට පත් වෙන්න කැමති නැහැ. හරියටම අපිට ලැබෙන ගාන අපි දන්නවා. දල වශයෙන් අපිට කියන්න මේ පැහැදිලිව දන්නවා මේ රටේ පැරණිම දේශපාලන පක්ෂය මෙවර දෙවනියා තුන්වෙනියා නෙවෙයි හතරවෙනියාගෙන් බේරුණොත් ඇති. ඒ වගේම අපි ගන්න ඡන්ද ප්‍රමාණයෙන් අඩකටවත් අපේ දෙවනියට එන්න බෑ. මං හිතන්නේ එක්සත් ජාතික පක්ෂයට හෝ අයිතිවාසිකම් කියන අනිත් පක්ෂයටවත් එකම දිස්ත්‍රික්කයක්වත් දිනන්න පුළුවන් වෙයි කියලා. හැබැයි දෙමළ සන්ධානයේ දිස්ත්‍රික්ක 3ක් විතර දිනයි කියලා හිතනවා. අනිවාර්යයෙන්ම අපි ආසන 130 35 අතර ගානක් ගන්නවා. අනිත් පැත්තෙන් මම කැමති ජනතා විමුක්ති පෙරමුණටත් යම්කිසි മന്ത്രി සංඛ්‍යාවක් ලැබෙනවා නම් මොකද දැන් ඉන්න විපක්ෂයේ කතා බැලුවම කට්ටියක් විහිළු සපයනවා. ආර්ථිකය සම්බන්ධ ඔබතුමාගේ සහයෝගය දෙන්න සූදානම්ද? සමහර අය කියනවා අපි විවිධ දේවල් මේ රටට ගෙන්නීම නතර කරා කියලා. ඔව් අපි නතර කරා. නමුත් ඒකෙන් අපි කොහු ගෙන්නන එක නතර කරයි කියලා කිසිම ගයක් අතු ගන්න එක නතර වෙලා නැහැ. වොෂින් මැෂින් ගෙන්නන්නේ නැහැ කියලා කිසිම ගෙදරක රෙදි හොදන එක නතර වුණේ නැහැ. දැන් ගාක් ලොකු ප්‍රශ්නයක් තමයි කහ නැති එක. ඉතින් මේ රටේ ලේසියෙන් වගා කරන්න පුළුවන් එකක්. වෙන රජයක් වගේ නෙවෙයි, ජනාධිපතිවරයෙක් වගේ නෙවෙයි, පත්තරෙන් විතරක් නෙවෙයි. ජනතාව ළඟට ගිහිල්ලා තොරතුරු දැනගන්නවා. රෑ 10 වෙනකොට නිදාගන්නේ නැහැ. මේ ප්‍රශ්න ගැන දැනගෙන කටයුතු කරන්නේ. දේශපාලන වේදිකාවේ පළමු අදහස් කීපයක් දැන්. කොහොට්ටුවට 3/2ක බලයක් ගන්න පුළුවන් අවස්ථාවක් මේක. ගෝඨාභය නාමයට අද සමස්ත ලංකාවේ ජනතාවම ගරු කරනවා. අද එක්සත් ජාතික පක්ෂ දෙකට කඩාගත්තේ රනිලුයි සජිතුයි එක්ක අහුවෙලා. නායකෝ දෙන්නට ප්‍රශ්නයක් විසඳ ගන්න බැරි නම් කතා කරලා රටේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? මේ මොහොතේ ලෝකයේ සිටින විශිෂ්ටතම රාජ්‍ය පාලකයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියන එක අපි ආඩම්බරෙන් කියනවා. එතුමා මේ රට හදයි. ඒ නිසා පාර්ලිමේන්තුවේදී අපි තෝරාගත යුත්තේ පුංචි ගෝඨාභයලා පිරිසක්. තාමත් අපේ ජනතාව අපි හුස්මක් ගන්නෙ ප්‍රේමදාස මහත්තයාගේ ගම්මුදාවෙන්. ප්‍රේමදාස මහත්තයාගේ ඇඟලුම් කර්මන්තෙන් දෙන්න අප්පුඩියක් දෙදරන්න. මේ රට පාලනය කරන්න පුළුවන් පක්ෂ දෙකක් තමයි තියෙන්නේ. එකක් තමයි එක්සත් ජාතික පක්ෂ නැත්නම් පොහොට්ටුව. හැම අවස්ථාවෙදිම එක්සත් ජාතික පක්ෂයේ පරිණතභාවයේ නායකත්වය තුළින් රටට සෙතක් කරන්න පුළුවන් වැඩපිළිවෙලක් ඉදිරිපත් කළා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකයක් හදන්න අවස්ථාවක් දුන්නාම එතුමා ඔප්පු කරා තමන් අසමත් කියලා. විකිණීම හැර කිසිවක් දන්නේ නැහැ කියලා. සජිත් එක්ක ඉන්න කණ්ඩායමට දැක්මක් දර්ශනයක් තියෙනවා වගේම වැඩක් කරන්න පුළුවන්. රුපියල් 25000 පඩිය වෙනුවට රුපියල් 2,50,000 පඩියක් ගන්න අලුත් රැකියා නිර්මාණය කරන්න අපිට පුළුවන් මිත්‍රවරණේ. හම්බන්තොට වරාය විකුණන් කාපු එක්සත් ජාතික පක්ෂය අනේ නැගෙනහිර පර්යන්තේ අපි විකුණන්න යනවා කියලා දැන් මේ පර්යන්තේ ගාවට ගිහිල්ලා කිඹුරු කඳුළු වෙනවා. ඒගොල්ලෝ තමයි ඉන්දියාවට පොරොන්දු වෙලා තියෙන්නේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙන්න. රටක් වැටුණාම ලෝකෙ හොඳ යාළුවෝ ඉන්න ඕන. ලෝකෙ පිළිගත් නායකයෝ ඉන්නවනම් ඒ නායකයාට ලෝකෙ සල්ලි දෙනවා. සල්ලි දීලා කියනවා මේ අවුරුදු 25ක් හරි ගානක් පස්සේ දෙනවකෝ රට හදා ගන්නවකෝ. ඒ අපේ ආණ්ඩුවට තෑගි සල්ලි දුන්නා. මගුල් ගෙවල්ලාම කවරේ දාලා දෙන්නේ සල්ලි? ආපහු ඉල්ලන්නේ නැහනේ. හොඳට හිටියාම එහෙම තෑගි හම්බෙන්නේ. අපි මේම කියන එක හොඳ නැහැ. ඒත් ඇත්ත හිඟන රටක්. සවුරුදු 72ක් යනකොට ලෝකෙ ඉදිරියේ යාචක රාජ්‍යයක් තමයි මේ පාලකයන් විසින් නිර්මාණය කරේ. අපි නැවත මේ රට ලෝකෙ ඉදිරියේ අභිමානවත් ශ්‍රී ලංකේ ජාතියක් ලෙස ගොඩනගන බවට අපි ඔබට සාධක දෙන්න රට හදනවා.
අපි ඔක්කොම එක්කහුවලා අගෝස්තු මාසේ 5 වෙනිදා අපි හරියට කතරේ ගැහුවොත් ওই මහින්ද රාජපක්ෂ මහත්තයාව නැවතත් අපිට මැදමුණට යවන්න පුළුවන් කියන මම තමුන්නාසට ගියා. ඒ අනකොට මම මහින්ද මහත්තයාට කිව්වා අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාවත් අරගෙන මැදමුණට යන්නේ කියලා තමයි මේකත් නොකියම බෑ. ඡන්දේ පිටට දුන්නත් කළ ගුණේ මකා දිනුවන් පසුව උන් යති පෙන්නලා කොකා. දේශපාලන වේදිකාවේ පළවූ තවත් අදහස් කිහිපයක් දැන්. අපේ ජනාධිපතිතුමා කොයි වෙලාවකවත් ඇවිල්ලා කිව්වේ නෑ මට හම්බ වුණේ කඩා වැටුණු රටක් මේ කොරෝනා නිසා මට මේක හරි අමාරුයි කරගෙන යන්න අරයා කකුලෙන් අදිනවා එහෙම කියනවද? ජනාධිපතිතුමා කියන්නේ මම මේ රට හදනවා මගේ තියෙන සෞභාග්‍ය දැක්මේ සැලසුම එතුමා ඉහළ සැලසුමක් හදලා තියෙනවා. කෝට්ටේ නගරාධිපති මధుර විතානගේ කියලා තිනවා එතුමා වාහන බලපත්‍ර බාරගන්නේ නැහැ කියලා. ඒක ඉතාමත් සාධනීය ප්‍රකාශනයක්. ගොඩනැගෙන නව පාර්ලිමේන්තුව අලුත් දේශපාලනයක් අවශ්‍ය නිසාම එවැනි මතවාදයක් රට තුල ගොඩනැගෙන ඉතාමත් වැදගත්. අපි ඉදිරිපත් කරපු ව්‍යවස්ථාව තුල පැහැදිලිව සටහන් වෙනවා වසර 10ක් පාර්ලිමේන්තුව තුල മന്ത്രിවරයෙක් හිටියොත් තමයි ලැබෙන්නේ විශ්‍රාම වැටුප. ඒ වගේම තමයි පාර්ලිමේන්තු മന്ത്രിවරුන්ට වෙනම වාහන බලපත්‍රයක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුවෙන් අවශ්‍ය වාහනය සපයනක තමයි නියම ක්‍රමය. අලුත් දේශපාලනය සඳහා අවශ්‍ය කරන ඒ යෝජනා දෙක අපි විශේෂයෙන්ම ඉදිරිපත් කරනවා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති ටික ඉස්සරහට ගෙන යන්න පුළුවන් හොඳ අවංක හොරකමට විරුද්ධ හොඳ කණ්ඩායමක් පාර්ලිමේන්තුවට පත් කරගත යුතුයි. තීරණය ජනතාව සතුයි. ජනතාවට ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න ආණ්ඩුව අසමත් වුණා. මේ ගෝලීය ප්‍රශ්න වලට විසඳුම් දෙන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය විතරයි. අවුරුදු 5ක් මහනුවර හිටපු මහා මාර්ග කැබිනට් ඇමතිවරයාට බැරි වුණා තමන්ගේ ගමට එන පාර හදලා ඉවර කරගන්න. හැබැයි අපි පැහැදිලිව කියනවා තමුන්නාසට මේ අවුරුදු කීපය තුල අනිවාර්යයෙන්ම අපි නුවර කොළඹ අධිවේගී මාර්ගයේ වැඩ කඩිනමින් අවසන් කරලා තමුන්නාසලා අතට පත් කරන්න අපි අවශ්‍ය කටයුතු කරනවා කියන කාරණේ බොහොම පැහැදිලිව කියනවා. අපි පැහැදිලිවම කියන සමගි ජන බලවේගයේ හැටියට අපි දවන්ත සන්දානයක් අපි අගෝස්තු මාසේ 5 වෙනිදා මේ රටේ ජනතාවගේ ආශිර්වාදයෙන් 113ට එහා ගිය අපි ආණ්ඩුවක් හදනවා. අපි තනි 3-2ක රජයක් හදනවා මිසක් අපි වෙනත් කණ්ඩායම් එකතු කරගෙන 3-2ක රජයක් හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අපේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් තියෙන විශ්වාසය නිසා 3-2ක බලයක් අනිවාර්යයෙන්ම ලැබෙනවා. නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට හයියක් දෙන්න පුළුවන් එකම නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. අවුරුදු 5ක් හෙල්ලෙන්නේ නැති ආණ්ඩුවක් අපි හදනවා රටේ ජනතාවට වැඩ කරන්න. මහමැති වන්නකට ඇවිල්ලා තමුන්නාස්ලගෙන් ඡන්දයක් ඉල්ලන්න බෑ පක්ෂේ නායකයා වෙනස් කරන්නටත් ඒ වගේම පක්ෂයක මූලස්ථානයක් ඉල්ලන්න. ඒක බොළඳ කතාවක්. ඉතින් අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ඇත්තටම මේ රටේ ජනතාවට වැඩක් කරන්න. අපි සිවුරු දෙනාම මුහුණ දෙන මේ ආර්ථික අර්බුදයෙන් මේ රට ගලව ගන්න. එතනටයි අපි කතා කරන්නේ. අධිකරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ සමාජ සංවර්ධන වැඩසටහන ඉදිරියේ දිවෙන දශකය තමුන්නාසලගේ ජීවිතේ ස්වර්ණමය දශකේ බවට පත් කරන්න මහින්ද රාජපක්ෂ මැතිතුමන් සමග අපි ගාලු දිස්ත්‍රික්කයේ සෑම කෙනෙක්ම කැප වෙලා කටයුතු කරනවා. ඔබ මොන මතවාදය දරුවත් මීට පෙර මේ අවුරුදු 72ක අසිෂ්ට මිනිසු ප්‍රතික්ෂේප කරන දේශපාලනයේ නිමාව වෙනුවෙන් මේ මැතිවරණ ක්‍රමය අපි වෙනස් කරනවා. මනාප ක්‍රමයේ යටතේ මේ රටේ පවත්වන අවසාන මැතිවරණය අගෝස්තු 5 වෙනිදා මැතිවරණය බව මම ඉතාම වගකීමෙන් ඔබට කියනවා. දේශපාලන වේදිකාවේ ගැයුණු ගීත කිහිපයක් වෙතයි දැන් අවධානය.
COVID-19 ආසාදිත මවක් ඊයේ මුල්ලේරියාව රෝහලේදී ප්‍රසූත කළ දරුවාට වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. මේ අතර කොවිඩ් උත්සන්න වීම නිසා ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය තුළ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. කොවිඩ් ආසාදිත මෙම මවගේ දරු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කම සිදු කෙරුණේ වෛද්‍යවරු සහ කාර්ය මණ්ඩලයේ 35 දෙනෙකුගේ සහභාගීත්වයෙන්. එහි ප්‍රධානම අභියෝගය වී තිබුණේ මවගේ විෂ බීජ පරිසරයට මුසුවීම වැළැක්වීමයි. දැනට සිදු කර ඇති පරීක්ෂණ අනුව බිලිඳාට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා. නමුත් බිලිඳාගේ සාම්පල පරීක්ෂාවේ වැඩිදුර පරීක්ෂණ සිදු කර ඇති අතර එහි වාර්තා අද දින තුල ලැබෙනු ඇති බවයි නැගෙනහිර කොළඹ මූලික රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත කරුණාරත්න මහතා සඳහන් කළේ. මේ අතර මෙරටින් අද වන විට වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2817ක්. තවත් ආසාදිතයින් 75 දෙනෙකු අද සුවය ලැබීමත් සමග සුවය ලැබූ සමස්ත ගණන 2514ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 292 දෙනෙකු පමණයි. තවත් දේශීය පුවත් කිහිපයක් දැන්. දීර්ඝ කාලයකට පසු නිෂ්පාදන කටයුතු යළි ආරම්භ කළ වාලච්චේන කඩදාසි කර්මාන්තශාලාවේ පළමු කඩදාසි තොගය අද වෙළඳපොළට නිකුත් කෙරුණා. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් එම කටයුත්ත සිදු කෙරුණු අතර නිකුත් කෙරුණු කඩදාසි ප්‍රමාණය ටොන් 40ක්. මොරටුව ලුණාව දීවර නිවාස යෝජනා ක්‍රමයේ නිවසක තුන්වන මහලේ බිත්තියක් යාබද නිවසකට ඊයේ රාත්‍රියේ කඩා වැටීමෙන් තිදෙනෙකු තුවාල ලැබුවා. ගැබිනි මවක් පියා සහ දරුවෙකු වෙලස තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර කුඩා දරුවාගේ තත්ත්වය බරපතල වීම නිසා ළමා රෝහලට ඇතුළත් කර තිබෙනවා. ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සහ එපික් ටෙක්නොලොජි සමූහයේ එක්ව ගොවි ජනතාවගේ නිපැවුම් මිලදී ගැනීම අලවිය සහ ප්‍රවර්ධනය සඳහා හෙළවිරු නමින් ඩිජිටල් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනවා. මෙමගින් ගොවි ප්‍රජාව සමග තොග වෙළඳුන් සුපිරි වෙළඳසැල් කෘෂි නිපැයුම් අපනයනය කරන්නන් ඍජුව සම්බන්ධ කිරීමේ අවස්ථාව හිමිවනු ඇති. වැඩපිළිවෙල පසුගියදා එළිදැක්වුණේ ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා සහ එපික් ටෙක්නොලොජි සමූහයේ සභාපතිවරයා ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන්. තාක්ෂණය ගැන කතා කරා විතරක් නෙමෙයි, තාක්ෂණය දුන්නා විතරක් නෙමෙයි, තාක්ෂණය ප්‍රායෝගිකව පරිහරණය කරන ක්‍රමවේදයට අපි යොමු වෙලා ඉන්නවා. මෙම වැඩපිළිවෙලට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලංකා ගොවි සංසදය, මහජන බැංකුව, ලංකා බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් සහ මිලකු ආයතනයේද අත්වැල් බැඳගෙන සිටිනවා. මෙවැනි සේවාවක් දකුණු ආසියාවේ හඳුන්වා දෙන පළමු අවස්ථාව මෙයයි. ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවට පත්වනවා. සුබ රාත්‍රියක්.